නමස්කාර වේවා බුදුරුවනට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට හැමදාම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට හැමදා සිතාරණ සරණ යමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස. තීනිමානි භික්ඛවේ පුඤ්ඤ කිරියවත්තෝනි කතමානි තීනි දානමයං පුඤ්ඤ කිරියවත්තෝ සීලමයං පුඤ්ඤ කිරියවත්තෝ භාවනාමයං පුඤ්ඤ කිරියවත්තෝති. ගෞරවනීය විහාරවාසී ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, පින්වන්ත දරුවනි, අද වප්පුන් පොහොය දිනෙහි සිල් සමාදන් අවස්ථාව ඔබ බුදු බණ අහන වෙලාව. අද අප විශේෂයෙන් මේ කුඩා දරුවෝ වෙනුවෙන් ධර්ම දේශනා කරන්නේ. එතකොට ඔබ මේ ඉන්න රට මොකද්ද? ශ්‍රී ලංකාව. මේ පළාතට මොන පළාත කියලාද කියන්නේ? දකුණු පළාත. මේ දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය. එතකොට මේ ඉන්න ප්‍රාදේශීය සභාව මොකද්ද? දෙවුන්දර ප්‍රාදේශීය සභාව. එතකොට ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර ප්‍රාදේශීය සභාවේ රත්නදෙණිය ගමේ මොකද්ද පන්සල? පුෂ්පාරාමේ පන්සලේ තමයි අද අපි ඉන්නේ. හොඳයි. එතකොට බුදුහාඳුරන්ගේ ධර්මයේ එක්තරා සුවිශේෂ කාරණයක් සඳහන් කරනවා. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙනකොට අනිත් දෙවිවරු ඇවිල්ලා මේ දෙවියන්ට ආරාධනාවක් කරනවා. මොකක්ද ආරාධනාව? ආරාධනාව තමයි ඔබ සුගතියට යන්න, සුගතියට ගිහිල්ලා ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න කියලා. දෙවිවරු සුගතිය හැටියට සලකන්නේ කොහෙද? දෙවියන් සුගතිය හැටියට සලකන්නේ කොහෙද? දෙවියෝ සුගතිය හැටියට සලකන්නේ මනුස්ස ලෝකේ. අපි සුගතිය හැටියට සලකන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ නේද?
දෙවියෝ සුගති හැටියට සලකන්නේ නිකන් කාලෙක නෙමෙයි බුද්ධෝත්පාද කාලෙක මනුස්ස ලෝකය. එතකොට දැන් මේ ඉන්න කුඩා දූ පුතුන් හුඟ දෙනෙක් කොහෙන්ද ආපු අයද එහෙනම්? දිව්‍ය ලෝකෙන් ආපු අය ඔබ. එතකොට දිව්‍ය ලෝකෙන් ඔබ චුත වෙනකොට ඔබේ හිටිය අනිත් යාළුවෝ ඔබට මොකද කිව්වේ? ඔබ මනුස්ස ලෝකෙට යන්න ගිහිල්ලා හොඳට ශ්‍රද්ධාව ලබන්න කියලා අපේ යාළුවෝ දැන් කිව්වා. එතකොට දැන් එහෙ ඉඳලා අපේ යාළුවෝ දැන් අපි දිහා බලාගෙන ඉන්නේ. එතකොට දැන් බණ අහන්න ඇවිල්ලා දැඟලුවොත් ඒගොල්ලන් කියන්න ඉස්සර හොඳට හිටිය යාළුවෝ දැන් බලන්න හැටි දඟලනෝ බණ අහද්දි කියලා ඒගොල්ලන් දුක් වෙයි නේද? එනිසා දැන් මේ පුතාලා හොඳට ඔබේ දිවි ලෝකයේ අනිත් යාළුවෝ සතුටු වෙන විදියට බණ අහන්න ඕනේ. මේ දරුවෝ විතරක් නෙවෙයි අපේ මෑණිවරුත් එහෙම තමයි. ඔබේ යාළුවෝත් එහෙ කියලා තියෙනවා. කියලා දැන් බලාගෙන නැති ඔබ එනකන් ආයි පින්දාම් කරගෙන එයාටත් පින් අනුමෝදන් කරන්න එනකන් බලාගෙන නැත්තේ. ඇතැම්මට එහෙ තාම වරුවක් විතර ගිහිල්ලා ඇත්තේ නේද දිව්‍ය ලෝකේ. දවසෙන් පැය කීපයක් ඇතැම්මට ඔබ මෙහි ඇවිල්ලා අවුරුදු 50කට ගියාට දිව්‍ය ලෝකෙට ඒක බොහොම සුළු කාලයක්. පින්නතුනි මේ වගේ දේවල් අපි කතාවන් හැටියට කිව්වට මේ වගේ ලොකු සත්‍යයක් තියෙනවා. ඒක විද්‍යාවනුත් පිළිඅරන් තියෙන්නේ. ඉතින් ලෝකේ බොහෝ දෙනෙක් කාලයක් හිතාගෙන හිටියේ දක්ෂතාවය කියලා කියන්නේ හුඟා කිඩකඩන් තියන අය කියලා. ඊට පස්සේ කාලයක් මිනිස්සු හිතුවා ධනවතුන් කියලා කියන දක්ෂයන් කියන්නේ හුඟා වටින ඛනිජ සම්පත් තියන අය කියලා. යකඩ තියන අය, මිහිරන් තියන අය, රිදී තියන අය. එහෙම ගිහිලා රත්තරන් වලටම ආවා. පස්සේ මැණික් වලටත් ආවා. ඊට පස්සේ දියමන්ති තමයි වටිනාම දේ කියලා තෝරගත්තා. කොහොම කාලයක් හිතාගෙන හිටියේ ලෝකයා ඊට පස්සේ මොකද්ද හිතුවේ? මේ බඩමුට්ටු රැස් ගන්නට වඩා වටිනවා ඒ බඩමුට්ටු ඔක්කොම ගන්න පුළුවන් සල්ලි එකතු කරන එක කියලා. ඒකට ධනෙ එකතු කරන මේ මුදල් සල්ලි කාසිය එකතු කරන. කලින් ගියාට පස්සේ හිතුණා මේ ධනෙ ලබනටත් වඩා වටිනවා දැනුම ලබන එක කියලා. ඒ නිසා හුඟා දෙනා හොඳට ඉගෙන ගත්තා. උපාධි ගත්තා හොඳට විශ්වවිද්‍යාලෙ ගියා ඉක්මනට හුඟා දේවල් ඉගෙන කියාගත්තා. එහෙම ඉගෙන ගත්තු පමණට එයා ලෝකේ කීර්තියටපත් වුණා ධනෙ ඉපෙවුවා. ඔහොම ආපු ගමනේ හද වර්තමානයේ ලක්ෂණය මොකද්ද? වර්තමානයේ මිල මුදල් වලටත් වඩා අධ්‍යාපනයටත් වඩා අධ්‍යාපනයේත් ඉහළම තත්ත්වය තමයි මානසික සුවතාවයේ ප්‍රඥාව මට්ටමට ආවද? මේ පුතාලා හොඳට අහගන්නේ ඔබ ගැන මේ කියන්නේ. ඔබට හුඟා ආදරෙන් මේ කියන්නේ. ඔබ දැකලා ඇති ඔබ ඉන්ටර්නෙට් එකෙන් බැලුවොත් අවුරුදු 13ක ළමයෙක් ඉන්නවා ඇමරිකාවේ ඉහළම කම්පැනි එක. එයා ලොක්කේ. ඉන්දියන් ජාතික ළමයෙක් අවුරුදු 13යි. එයා මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුණා. අවුරුදු 13 දී. ඒ විතරක් නෙවෙයි ඔබ දැකලා ඇති ඉන්ටර්නෙට් එකේ අවුරුදු 9ක ළමයෙක් ශ්‍රී ලංකාවේ ළමයෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ අවුරුදු 9 දී 9ටත් කලින් මගේ ඇමරිකාවේ උසස්ම ආයතනය වන නාසා ආයතනයේ එම්බැසඩර් කෙනෙක් වුණා තානාපතිවරයෙක් වුණා. වයස කීයද? අවුරුදු 9 දී. ඒ විතරක් නෙවෙයි ඒ සියල්ලම අභිභවා ගිහිලා ලංකාවේ චූටි නංගි කෙනෙක් මේ දවස්වල අවුරුදු 3මාරයි වෙන්නේ. එයා බුදුදහමේ ඊටාම ගැඹුරු දේවල් විස්තර කරනවා. අවුරුදු 3මාර කියන්නේ මෙතන 3මාරක කවුරුවත් නැහැ නේ. 3මාරට වඩා වැඩි මලයිනේ ඔක්කොම ඉන්නේ මෙතනනේ. ඒ දරුවා මොනවද විස්තර කරන්නේ? ඒ දරුවෝ විස්තර කරන්නේ පටිච්චසමුපාදයේ චතුරාර්ය සත්‍ය ශූන්‍යතාවාදී වැනි ධර්මයේ ඊටාම ගැඹුරු සංකල්ප විස්තර කරන මේ චූටි නංගි. එතකොට බලන්න පින්නතුනි ළමයි කොහොම දඟලන්නේ නැහැ. ලස්සනට වාඩි වෙලා ඉන්නවා. හොඳට වාඩි වෙලා තමයි ධර්ම විස්තර කරන්නේ. පුතාලා හොඳට බලාගන්න මේ පැත්ත අහගෙන නේද ඉන්නේ? සාදුකාරයක් දෙන්න බලන්න. එතකොට දක්ෂතාවය කියන්නේ ඒක. අපේ බණ කියනකොට කතා කරොත් අපි දක්ෂ වෙන්නේ නැහැ. අපේ දක්ෂතාවය කියන්නේ මොකද්ද? යමක් කියනකොට හොඳට අහගෙන ඉන්නොත් මේ මොකද්ද කියන්නේ කියලා. අතපයවත් හොල්ලන්න බැහැට මෙයාට. අත් දෙකත් හොඳට එක තැනින් තියාගෙන ඒ කියන කෙනාගේ පැත්තට හොඳට හැරිලා අහගෙන ඉන්නවා. එතකොට අපි කියන්නේ මේ පුතාලගේ දුවලගේ වටිනාකම හුවා වැඩි වෙන විදිය තමයි අපි මේ කියන්නේ. එතකොට ඔබ ඉන්ටර්නෙට් එකේ ගියොත් ඔබට දකින්න පුළුවන් මේ අවුරුදු 3මාරක ළමයා බණ ධර්ම දේශනා 100කින් කියන කාරණා යා විනාඩි 5කින් කියනවා.
බලන්න අන්නේ මට්ටමට තමයි ඔබ කවදා හරි එන්න ඕන. අපි අර අවුරුදු 9ක ළමයෙක් NASA ආයතනේ වැඩ කරනවා. අවුරුදු 13ක ළමයෙක් Microsoft ආයතනේ වැඩ කරනවා. ඒ දෙන්නටත් වඩා ඒ වගේම තව ළමයෙක් ඉන්න අවුරුදු 6යි. එයා ලෝක විද්‍යාව ගැන මහාචාර්යවරුන්ට දේශනා කරනවා. වයස අවුරුදු 6යි. ඒ සියල්ලටම වඩා ඔබ හොඳට මතක තියාගන්න අර ලංකාවේ ඉන්න අවුරුදු 3මාරි ළමයා ඒ සියල්ලටම වඩා ඉදිරියේ ඉන්නවා. ඒ ළමයට අකුරක්වත් තාම ලියන්නවත් බෑ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙන් අපි කොයිතරම් ඉහළ තැනකට ඔසවා තියනවද? අපේ වටිනාකම කොච්චර වැඩි කරනවද? එතකොට බුදුහාමුදුරෝ ධර්මය අනාවරණය කරේ ලෝකෙට පහදලා දෙන්න උන්වහන්සේ කොච්චර කැපවීමක් කළාද? සෝසාගරේ ජල දෙකං රුධිරං අදාසේ භූමින් පරාජය පරං සමදාසි දානම් මේ රූපමාන මදිකංච සමෝලි සීසං මෙහෙම සඳහන් කරනවා. සෝසාගරේ ජල දෙකං රුධිරං අදාසි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ කොච්චර ලේදන් දීලා තියෙනවද? මහා සාගරයේ ජලයට වඩා ලේදන් දීලා තියෙන බුදු වෙන්නේ. භූමින් පරාජය පරං සමදාසි දානම් මේ මහා පොළේ පස් වලටත් වඩා මොනවද දන් දීලා තියෙද? ඇඟේ මස් දන් දීලා තියෙනවා. මේ රූපමාන මදිකංච සමෝලි සීසං මහා මේරු පර්වතයට වඩා හිස් දන් දීලා තියෙනවා. කොයි වගේ හිස්ද? නිකන් හිස්ද? නිකන් හිස් නෙවෙයි ඔටුනු පලන් හිස්. රජ කුමාරයෙක් වශයෙන් ඉන්න කාලේ ඔටුන්නත් එක තියෙන හිස් ටික එකතු කරොත් ඉන්නේ දන් දීපු මහා මේරු පර්වතයට වඩා වැඩි. ඒ වගේම අහසේ තාරාවකට අහසේ තාරකාවලට වඩා තමන් වහන්සේගේ ඇස් දන් දීලා තියෙනවා. සාරාංශ කල්පලක්ෂයක් තුල. ඒ තරම් පරිත්‍යාගයක් කළා අපි වෙනුවෙන් මේ දහමක් අනාවරණය කළ දීලා තියෙනවා. ඉතින් අද අපි මෙහෙම මනුස්ස ලෝකයේ ඊටාම ලස්සනට ඉපදෙලා ඉන්නේ කොමක් නිසාද? අපි අතීත සම්බුද්ධ ශාසනවලත් මේ වගේ පින්කම් කරලා තියෙනවා. අන්නේ පින්කම් වල අනිසංස විදියට තමයි අපි මේ මනුස්ස ලෝකෙ මෙහෙම ලස්සනට ඉන්නේ. ඒ පින බැරි වෙලා අඩු වුණා නම් මොකද වෙන්නේ? අපි මනුස්සයන් නොවෙන්න තිරිවා. අපාගත වෙන්න තිරිවා. ඇතැම්ට මනුස්ස ලෝකෙට ආවත් ඒ පින අඩු වුණා නම් ඇතැම්ට උපතින්ම ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා. උපදින්ම බිහිර වෙන්න තිබුණා. උපතින්ම මන්ද බුද්ධික වෙන්න තිබුණා. ඉතින් මේ දෝල පුතාලා එහෙමද? නෑනේ එන්නේ. කොච්චර වාසනාවන්තදනේ? පොඩ්ඩක්වත් ආවාදයක් නෑනේ. ඉතින් බලන්න ඔබ රෝහල් වලට එහෙම ගියොත් ඔබට තේරෙයි ওই ළමයි ලැබෙන වාට්ටු වල පොඩි ළමයි ඉන්න වාට්ටු වල කනින් ලැබෙන ළමයි ඉන්නවා. ඒ ළමයි වාකය ආබාධිතයි මොලේ හරියට වැඩිලා නැහැ. ඇතැම්ට ඒ අකාලේ මිය යනවා. ඉතින් ඒ අය අතුරින් 1000කට එක්කෙනෙක් වගේ මේ වගේ පුතාලා බිහි වෙන්නේ. දුවල බිහි වෙන්නේ. හොඳට නිරෝගීව හොඳට බුද්ධිය තියෙන, කන් දෙක හොඳට තියෙන, නාසය හොඳට ලස්සනට තියෙන, දත් ටික ලස්සනට තියෙන මේ වගේ ඉපදෙන්නේ ඊටාම අඩුවෙන් ළමයි. ඒතකොට එහෙම ඉපදෙන්නේ ඇයි ඒ? ඔබ එහෙම ඉපදෙලා තියෙන්නේ ඇයි? ඔබ ඉස්සෙල්ලා සම්භාවල වාග් දන් දීලා තියෙනවා. හොඳට සංවරව බණ අහලා තියෙනවා. අම්මට තාත්තට සලකලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා තියෙනවා. හොඳට අනිත්යට උදව් කරලා තියෙනවා. අන්නේ පින්කම අනිසංස විදියට තමයි මේ දූල පුතාලා අද එහෙම ලස්සනට ඉන්නේ. ඉතින් අන්න ඒ පාසුකම් ටික ලැබිච්ච හැටියට අපි මේ මොහොතේ මේ ජීවිතයත් තවත් ලස්සන කරගන්නට ඕන. අපි මේ පිරින් ලැබපු දේවල් නැවත මේ සම්බුද්ධ ශාසනයටම අපි යොමු කරන්න ඕන. අපේ ලස්සන කටහඬක් තියෙනවා අපි ලස්සනට කවි කියන්න ඕන, බණ කියන්න ඕන, බුදුගුණ කියන්න ඕනේ ලස්සන කටහඬින්. අපිට ලස්සන අත් දෙකක් තියෙනනේ. අත් දෙකෙන් අපි වැඩේට යන්න වඳින්න ඕන, ස්වාමීන් වහන්සේලාට වඳින්න ඕන, දන් දෙන්න ඕන, අම්මට තාත්තට උදව් කරන්න අපේ ලස්සන අත් දෙක. අපේ ලස්සන කොණ්ඩයක් තියෙනම් අපි මොකද කරන්න ඕන කොණ්ඩේ? ආඩම්බර වෙන්න ඕනද? නෑ, සමහර විදේශ රටවල ලස්සන ළමයි ඉන්න කොණ්ඩේ දිගට තියෙන. එයා කොණ්ඩේ දීපුනම මොකද්ද ඒගොල්ලන් කරන දේ? ඒ අය ওই පිළිකා හැදිලා කොණ්ඩේ ගිහපු ළමයි ඉන්නෝනේ. ඒ ළමයට කොණ්ඩේ දන් දෙනවා. කොණ්ඩේ කපලා. ඒ ළමයි බෞද්ධ ආගම නෙවෙයි ඇත්තෙම. එයා බුදුදහම ගැන දන්නේත් නෑ. අපේ අය කොණ්ඩේ දීපුනම මොකද කරන්නේ? දැන් මගේ කොණ්ඩේ අඟල් 18ක් දිගයි, අඟල් 24ක් දිගයි, අඩි 2ක් දිගයි, අඩි 3ක් දිගයි කියලා ආඩම්බර වෙනෝනේ. එහෙ ළමයි කොණ්ඩේ දික් වෙනකම් බලන් ඉන්නේ අනේ කවද නම් මං අරසනීප වෙච්ච ළමයෙකුට මගේ කොණ්ඩේ දන් දෙන්නද කියලා බලාගෙන ඉන්නේ.
බලන්න. ඉතින් අපිට මේ ලැබිච්ච පින්කම් කළ ලැබිච්ච හැමදේම අපි නැවත කුසල කරන්න අපි යොදන්නට ඕන. අපිට ලස්සන S2ක් ලැබිලා තියෙන්නේ ඇයි? ලස්සන S2ක් ලැබිලා තියෙන හොඳ දේවල් බලන්න, බුදු පිළිම වහන්සේලා බලන්න, ස්වාමින් වහන්සේලා දකින්න, S2 නැති අනිත්යට උදව් කරන්න, බණ පොත්පත් කියවන්න. අපිට හොඳ ලස්සන කන් දෙකක් ලැබිලා තියෙන්නේ ඇයි? හොඳට ඇහෙන කන් දෙකක් ලැබිලා තියෙන්නේ ඇයි? බණ අහන්න. ශ්‍රවණානුත්තරිය කියලා හොඳට ලස්සනට බණ අහන්න. ඒ වගේම ඒ කටහඬ ඒ ශබ්දය උපයෝගී කරගෙන ලස්සනට බුදුගුණ කියන්න. බුදුගුණ කවි, බුදුගුණ ගීත, කවි බණ ලස්සනට අපි කියන්නට ඕන. එතකොට අපිට ලස්සන රූප සම්පත්තියක් ලැබිලා තියෙන අපි සතර හුඟක් මෛත්‍රී වඩලා. අනිත් අයට මුදිතා ගුණය දිනු කරලා. අනිත් අය දිනුනට සතුටු වෙලා. අන්න එහෙම ලැබපු රූප සම්පත්තියෙන් අපි මොකද කරන්න ඕන? ඒ රූප සම්පත්තියෙන් අනිත් දුකටපත් වෙච්ච අය ඉන්නවනේ. හැබැයි මොහොන විකෘති වෙච්ච අය ඉන්නවා, මොහොන පිච්චිච්ච අය ඉන්නවා. ඒ ඇත්තක ගිහලා අපි හොඳට කතා කරන්න ඕන. ආදරෙන් කතා කරන්න ඕනේ එයාට. ඊළඟ ඉන්න ඕනේ ගිහිල්ලා. එයාට ඒක ලෝකෝ මනසට සතුටක්. ඒ වගේම අපේ මොහොනේ ලස්සන නැති වෙන විදිහට අපි කවදාවත් හිත නරක කරගන්න හොඳ නැහැ. හිතේ අමනාපය, අනිත් අය සමග ද්වේෂය, ඊර්ෂ්‍යාව තියෙනකොට අපේ මොහොනේ ලස්සන නැති වෙනවනේ නේද? ඒ නිසා මේ මොහොනේ ලස්සන තවත් අපි වැඩි කරගන්න ඕනේ. වැඩි කරගන්න නම් පුළුවන් තරම් අපි අනිත්යට මෛත්‍රිය වඩන්න ඕනේ. සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, අරහං සම්මා සම්බුදු ආදී බුදුගුණ සිහිපත් කරන්න ඕනේ. ඒ මොහොනේ ලස්සන වැඩි කරගන්න තවත් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? පන්සලට ආවහම බුදුගේ බෝධිය, චෛත්‍ය මළුව හොඳට අතු ගන්න ඕනේ. විහෙර මළුව ලස්සනට අතු ගන්න ඕනේ. ඉඳලා අරගෙන තනකොළ තියනවා නම් අතින් අයින් කළා, බෝකොළ වැටිලා තියෙනවා නම් අයින් කළා, චෛත්‍ය පැත්තේ ලස්සනට ගිහිල්ලා තනකොළ ටිකක් ගලවලා ලස්සනට අපි තියනවා. අපේ පන්සල තමයි අපේ ගමේම තියෙන වටිනාම තැන, පුණ්‍ය භූමිය. ඒ පුණ්‍ය භූමියෙන් තමයි අපට ගුණධම් කියලා දෙන්නේ. ඒ පුණ්‍ය භූමියෙන් තමයි අපව සසර ඉහළම තැනකට ඔසවා තියන්නේ. ඒ නිසා තමයි ගමේ ඉස්සර ඉඳලම ගමේ පන්සල තියෙන කොයි ස්ථානේද? උසම ස්ථානේ. ලස්සනම තැන තමයි ගමේ පන්සල තියෙන්නේ. ඇයි එහෙම කළේ? එහෙම කළේ වටිනාම උතුම්ම රත්නයන් තුන තමයි පන්සලේ වැඩ ඉන්නේ. බුදු දහම සංඝ කියන තෙරුවන් තමයි පන්සලේ වැඩ ඉන්නේ. අන්නේ තෙරුවන් වැඩ සිටින පන්සල පූජනීයම තැන බවට පත් වෙනවා. ලස්සනට පිරිසිදුවට පන්සල තියෙනවා. පන්සලට ආම කොළ කැලක් අපි කිසිම තැනක දාන්නේ අදාළ තැනට විතරයි දාන්නේ. පන්සලට එන හැම කෙනෙක්ම ආපු ගමන්ම කොතන හරි අපිරිසුදු දෙයක් තියෙනවා නම් ඒක සුද්ධ කරන්නට ඕන. ඒකෙන් ලොකු පිනක් වැඩෙන්නේ. පන්සලට ආවම ඉඳලා දැක්ක ගමන් හිතන අනේ මට පින්කමක් කරන්න හොඳ දෙයක් මේ තියෙන්නේ කියලා ඒ ඉඳලා අරගෙන කොස් අරගෙන අතු ගන්නවා. ඒ ඉඳලා කොහොම වලින් අතුපතු ගානයට ලැබෙන අනිසංසයක් මොකක්ද දන්නවද? හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඔය පන්සල් ඉන්න පොඩි හාමුදුරුවෝ එච්චර පන්ති එහෙම යන්නේ නැහැ. නමුත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔබ ඉස්කෝලේ ගිහලා උසස් පෙළ ලියන්න යතැම්මෙට අවුරුදු 18ක් 19ක් ගිහලා නේ. ස්වාමින් වහන්සේලා ඉන්නවා අවුරුදු 16 දී 15 දී උසස් පෙළ ලියන අය ඉන්නවා. අවුරුදු 18 දී විශ්වවිද්‍යාලය යන අය ඉන්නවා. අවුරුදු 20 දී දෙවෙනි උපාධියක් ගන්න අය ඉන්නවා. ඒ කරන්නේ ඔබට වගේ ගෙදරදී වගේ අම්මලා තාත්තලා රෙදි හොදලා දෙන්නෙත් නැහැ, කෑම කවන්නෙත් නැහැ. ඒව මොනවාක්වත් කරන්නේ නැහැ. පොඩි හාමුදුරු දෙම්ම නැගිටින්නත් ඕන, අතුපතු ගන්නත් ඕන, පරමල් ලයින් කළා. ඒ හැමදේම කරලා ඉන්න වැඩිහිටි හාමුදුරන සලකලා ඔක්කොම කළා තමයි පිරිවන් එහෙම වඩින්නේ. ඒ කල්ලත් හොඳට කාලය තියෙනවා. ඔබ ඇතැම්මට එක භාෂාවක් ඉගෙන ගන්නකොට ස්වාමීන් වහන්සේලා භාෂා 4ක් විතර ඉගෙන ගන්නවා. ඇයි එහෙම කරන්න ලැබෙන්නේ? අර කරන පින්කමල ආනිසංස ලැබෙනවා. යම් කිසි කෙනෙක් විභාගයක් පාස් කළ වාහනයක් අරගෙන ආඩම්බර වෙනකොට ස්වාමීන් වහන්සේලා හොඳට ඉගෙනගෙන මොකොත් මේ ඉගෙන ගත්ත නැති කෙනෙක් වගේ නිහතමානීව ඉන්නවා. බලන්න කොච්චර ගුණයක්ද? ඉතින් ඒ ගුණය වැඩුණේ ඇයි? මෙන්න මේ හොඳ දේවල් කිරීමත් එක්ක. ඒ නිසා පින්වත් මේ දරුවන්ට තමන්ගේ නිවසිනගෙනම වාක් පින්කම් තමන්ට කරගන්න පුළුවන්. අන්න ඒ පින්කම් කරන විදිය තමයි අද අපි ඉගෙන ගන්න. බුදුහාමුදුරු දේශනා කරනවා සීනිමානි භික්ඛවේ පුණ්‍ය කිරියවත් ඕනි. පුණ්‍ය ක්‍රියාවක් ත්‍රිවිධයි, තුන් ආකාරයි. මොනවද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා? දැන් අද මෙතන ඉඳන් අපි දහම් පාසලේ පාඩම් ටිකක් කරන්නේ.
සාදුකාරයක් දෙන්න. සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදුකාරයක් දෙන්න. දැන් අපි මෙතන ඉඳන් සඳහන් කරන දේවල් වලින් ඉදිරියට ප්‍රශ්න අහනවා. කල්පනාවෙන් ඉන්න. නැගිටිනම ප්‍රශ්න අහනවා. නිකන් නෙවෙයි ඈ. හොඳට මතක තියාගන්න. දඟලපුවා මම හොඳට මතක් කරගෙන ඉඳලා එයා නැගිටවලම ප්‍රශ්න අහනවා. ඇතැම්මට උත්තර දෙන්න බැරිම හිටගෙනම ඉන්නත් වෙයි ඈ. හොඳට කල්පනාවෙන් අහන්න. පළවෙනි කාරණේ තමයි අපි ත්‍රිවිධ රත්නය මොකක්ද කියලා දැනගන්නට ඕන. මොකද්ද තෙරුවණ කියලා කියන්නේ? ඔව් බොහොම හොඳයි පුතා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒ තුනට අපි මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ තෙරුවණ කියලා. නැත්නම් ත්‍රිවිධ රත්නය. තුන් සරණ. මොනවද තුන් සරණ කියන්නේ? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. බුද්ධ රත්නය කියන්නේ කාටද? බුද්ධ රත්නය කියන්නේ බුදුරජාණන් වහන්සේට. නැත්නම් උන්වහන්සේගේ අවබෝධයට. ධර්ම රත්නය කියන්නේ කාටද? බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයට. ඔව් ධර්මයටයි ධම්ම රත්නය කියන්නේ. සංඝ රත්නය කියන්නේ? සංඝ රත්නය කියන්නේ කාටද? බුදුහාමුදුරෝ සරණ ගියපු සංඝ රත්නයට, ස්වාමින් වහන්සේලාට, භික්ෂු භික්ෂුණී පිරිසට. එතකොට මේ රත්නයන් දෙකෙන් ධර්ම රත්නය කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයට. යම් කිසි කෙනෙක් ඇහුවොතින් බුදුදහම කියලා කියන්නේ මොකක්ද කියලා අපට කෙටියෙන්ම දෙන්න පුළුවන් උත්තරේ මොකද්ද? යම් කිසි කෙනෙක් මේ පුතාලගෙන් ඇහුවොතින්, දුවලගෙන් ඇහුවොතින් බුදුහාමුදුරෝ මොකද්ද දේශනා කළේ කියලා අපට ඊටාම කෙටියෙන් ගාථාවකින් කියන්න පුළුවන්. මොකද්ද ඒ? ඒ මොකද්ද? එක ගාථාවකින් ඔක්කොම කියනවා. ඉතිවිසෝ ගාථායන් පුතා කියන්නේ බුදුහාමුදුරන්ගේ බුදු ගුණ. ධර්ම රත්නයේ ගුණ කියන තියෙන එක්තරා ගාථාවක් තියෙනවා. ලක්ෂණ ගාථාවක්. රැයට රේඩියෝ එකේමත් කියනෝනේ ඒක. 10ට විතර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් කියන ගාථාවක් තියෙනවා. මොකද්ද? සබ්බ පාපස්ස සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. අපි කවුරුත් ලක්ෂණට කියමු ගාථා බලන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. ඥාතතා කියමු බලන්න. සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. ඥාතතා කියන බලන්න ලස්සනට හයියෙන් කියන්නේ. බොහොම හොඳයි. ওই ගාථාව හොඳට මතක තියාගන්න. ලෝකේ කොහේ ගියත් කවුරු හරි ඔබෙන් ඇහුවොතින් බුදුදහම කියන්නේ මොකද්ද කියලා මෙන්න මේකයි දෙන්න තියෙන උත්තරේ. දැන් මේ පුතාලා ලොකු වෙලා හොඳට ඉගෙන කියාගෙන හැමදාම ලංකාවේ ඉන්නේ නේද? ශ්‍රී ලංකාවේ හැමදාම ඉන්නේ නේද? ඔබ එක එක රටවලට යනවා, ඉගෙන ගන්න යනවා, රැකී ආරක්ෂා කරන්න යනවා, ලොකු තැන්වල වැඩ කරනවා නේද? එහෙම වෙනවනේ අනාගතේනේ. එහෙම ගියාම කවුරු හරි එහායි ඔයාගේ ආගම මොකද්ද කියලා. එතකොට අපි කියන අපි බුදුදහම ආරක්ෂා කරන අය, රකින අය. ඊට පස්සේ එහායි මේ බුද්ධාගම මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ ඔබට කියන්න තියෙන්නේ මෙන්න මේ ගාථා. මොකද්ද? සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. ඒ පාලියෙන්නේ තියෙන්නේ පාලි භාෂාවෙන්නේ. අපි ඊට පස්සේ ඒක
සිංහලෙන් කියලා දෙන්න ඕන. නැත්නම් ඉංග්‍රීසි වලින් කියලා දෙන්න ඕනේ අය. අපි දැන් සිංහලෙන් ඉගෙන ගමු. එතකොට සබ්බපාප සකරණ කියන්නේ මොකද්ද? සියලු පව් නොකිරීම. මොනවද පව් කියලා කියන්නේ? අනිත් අයටත් තමන්ටත් අයහපත පිණිස හේතු වන දේවල්. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් පානය මේවා තමයි පව් කියලා කියන්නේ. ඒව කරන්න එපා කියලා කිව්වා. ඊළඟට කුසලස්ස උපසම්පදා. ඔව් කුසල කරන්න මොනවද කුසල කියලා කියන්නේ? තමන්ටත් අනිත් අයටත් යහපත පිණිස හේතු වන දේවල් බොහොම හොඳයි. ඔය වැඩිහිටිය පුතාලා මේ අනිත් පොඩි ළමයි කතා කරනව බලන්න ඕන නේ. ඔයාලා කතා කරන්න එපායි. ඔයාලා ඉන්නේ කතා කරන්නේ නෙවෙයි කතා කරන අනිත් කුඩා ළමයිම බලාගන්න. හරිද? කොහොඳට මතක තියාගන්න. ඒ දුවල පුතාලා ලොකු අය නිතරම ළඟ ඉන්න තමන්ගේ මාළියලව බලා ගන්නවා. ඒකට තමයි ඔබ ලොකු වෙලා තියෙන්නේ. ඒක තමයි ඔබේ දක්ෂතාවය කියලා කියන්නේ. ගහලා බැනලා නෙමෙයි හොඳින් කියලා එයා බලා ගන්නවා. ඊළඟ කාරණය තමයි කුසලස්ස උපසම්පදා. මොනවද ලෞකික කුසල කියලා කියන්නේ? අපි මුලින් කිව්වේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා. මොනවද? ඒ තමයි දාන, සීල, භාවනා කරන්න. දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. සචිත්ත පරියෝදපන. තුන්වෙනි කාරණේ මොකද්ද? තමන්ගේ හිත සංවර කරන්න, හිත පිරිසිදු කරන්න. හිත පිරිසිදු නැතුනම කොහොමද? මූණ ලස්සන නැහැ. හිත පිරිසිදු නැති කෙනා හොඳට බලා ගන්න පුළුවන් මූණ දිහා දැක්ක ගමන්. හිත අපිරිසිදු වෙනකොට නිතර අනිත් පැත්තක කේන්තියෙන් ඉන්නේ. නැත්තම් මොකටද ආසාවෙන් ඉන්නේ. හිත පිරිසිදු වෙන්නකොටම මුහුණ මලක් වගේ. අනිත් කෙනා බැන්නත් එච්චරයට ගානක්වත් නැහැ. එයා එකකින් හිත නරක කරගන්නේ නැහැ. එයා ඒකෙන් ඉගෙන ගන්න දෙයක්. මම ඒ වරද කරන්න හොඳ නැහැ කියලා. දක්ෂතාවය කියන්නේ ඒක. අනිත් කෙනෙක් වචනයක් කියව ගමන් මූණ ඇකිලේ යනවා නම් එයා දක්ෂ නේ. එයා මොඩ ළමෙක් කියලා. ඒ නිසා සචිත්ත පරියෝදපණන් කියන හොඳට ලස්සනට තමන්ගේ හිත තියාගන්න ඕන. හොඳට ලස්සනට මලක් වගේ තමන්ගේ මූණ නිතරම තියාගන්න. බුදුහාමරේක දේශනා කළා සුසුඛං මත ජීවාම වේරිනේස්වා වේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාමා වේරිනෝ. මං ඊටාම සුවසේ ඊටාම සතුටින් ජීවත් වෙනවා. කොහොමද? වෛර නොකර. කොහොමද? වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකර ජීවත් වෙනවා. කේන්ති යන අතුරින් මම කේන්ති නොගිහිලා ජීවත් වෙනවා. දෙයක් කෙනෙක් කිව්වම කේන්ති යනවා නම් එයා දක්ෂයෙක් නෙවෙයි. එයා මෝඩෙක්. අදක්ෂයෙක්. දක්ෂ කෙනා හොඳට ඒකට තමන්ගේ පර්සනැලිටිය, පෞරුෂත්වය හොඳයි කියනන්නේ ඒකයි. දෙවෙනි කාරණය තමයි බුදුහාමර දේශනා කළා සුසුඛං මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාමනාතුරා. මං ඊටාම සතුටෙන් ඊටාම ලස්සනට ජීවත් වෙනවා. සැපසේ ජීවත් වෙනවා. කොහොමද? මම නිරෝගීව ජීවත් වෙනවා. මානසික රෝග තියෙන අතුරින් මම මානසිකව නිරෝගීව ජීවත් වෙනවා. මුගාකය මානසික රෝගීන් ඉන්නේ. මොනවද මානසික රෝග කියලා කියන්නේ? රාගය කියන එක මානසික රෝගයක්. ද්වේෂය කියන එක මානසික රෝගයක්. ඊර්ෂ්‍යාව කියන එක මානසික රෝගයක්. එකට කිරීම, මාන්නය, මෝඩකම, අවිද්‍යාව මේවා මානසික රෝග. මෙන්න මේ මානසික රෝග තියෙන ලෝකයේ මම ලස්සනට නිරෝගී කෙනෙක් විදිහට ජීවත් වෙනවා. මෙන්න දක්ෂතාවය කියලා කියන්නේ. මේ දූල පුතාලගේ දක්ෂතාවය කියන්නේ ඒක. දැන් වෙනත් අය වෙනත් රටවල් හැරි කවුරු හරි නරක වැඩ කරනකොට අපි එහෙම කරන්නේ නැහැ. අපි ලස්සනට අපේ ළමයි ශ්‍රී ලංකාවේ ළමයි තුත් මෙහෙන් පිට රටවල ගිහපු ළමයි තුත් දැක්කාම අනිත් අය පුදුම වෙනවා. මේ ළමයි අම්මලට තාත්තලට වඳිනවා, දන් දෙනවා, සිල් රකින්නවා, ලස්සනට වාඩිලා භාවනා කරනවා. මේව දැක්කහම වෙනත් රටවලින් ආපු අය පුදුම වෙනවා. මේ ළමයි මෙහෙම කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි වෙනත් රටවල ළමයිට වඩා හුඟක් දක්ෂයි. ඇතැම්මට කුඩාම කාලේ දක්ෂෝ නෑ වගේ ඉන්නේ නේද? ඔබ ඇතැම්මට කිව්වොත් පුදුම වෙයි. සමහර රටවල ළමයි ඉන්නවා මාස 12 යද්දී මාස 12 14 වෙද්දී පුටුවේ වාඩි වෙලා හැන්දෙන් ගෑරුපුවෙන් කනවා.
මාස 12 14 වෙද්දී උස පුටු තියෙන මේසෙට පුටුවේ තියලා පටිය තියලා බැඳලා ඒ ළමයි හැන්දෙන්ගේ අරපුවෙන් කනවා. කොයි වයසේද? මාස 12 14 වෙද්දී. අපේ ළමයි අවුරුදු 5ක ඉඳලා යනකොට කවන්නවා. හැබැයි මතක තියාගන්න. මෙන්න මේ කුඩාම කාලේ ඒ ළමයි දැක්කහම අපේ ළමයිට බනිනවා. අපේ ළමයිට නම් කවන්න ඕන කිය බනිනවා අපිනේ. හැබැයි මතක තියාගන්න අවුරුදු 15 16 යද්දී කවුද දක්ෂ? අපේ ළමයා අර ළමයි ගිය වගේ දෙගුණයක් ඉදිරියට ගිහින්. මේක අමතක කරන්න එපා. අර කුඩා කාලේ පහසුකම් ටික සියල්ලක්ම භුක්ති විඳලා හොඳ පෞරුෂයක් හදාගෙන අනේ සියල්ලටම වඩා ඉදිරියට යනවා. දැන් එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් දිහා බලනකොට ඒ රටවල් වල ඉපදිච්ච ළමයා ගත්තොත් ළමයි 10 දෙනෙක් ඉපදුනොත් ළමයි 10 දෙනාගෙන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි වෙන්නේ. අපේ රටෙන් ගියපු ඇතැම්මිට අපේ රටෙන් ගිහිල්ලා එහෙදි දරුවෝ ලැබිච්ච ළමයින්ගේ තත්ත්වය කොහමද? ළමයි 10 දෙනෙක් ගත්තොත් ළමයි 6 දෙනෙක් 7 දෙනෙක් වෛද්‍යවරු ඉංජිනේරු. ඇතැම්මිට ළමයි 8 දෙනෙක් 9 දෙනෙක්ම වෛද්‍යවරු ඉංජිනේරු. කොහෙන්ද මේ දක්ෂතාවය ආවේ? කොහෙන්ද මේ දක්ෂතාවය ආවේ? ඒ දක්ෂතාවය අපේ ඥානවල මේක තියෙනවා. අනිත් ඒ තමයි අපේ අම්මලා තාත්තලා ළමයින්ට කුඩා කනින්දම්ම උනන්දු කරනවා, දඬුවම් දීලා ටොකු වැනලා නොඑක් දේවල් කර මේ ළමයිව ධෛර්යමත් කරනවා. ඒ රටවල ඉපදිච්ච ළමයිට එහෙම ගහන්න බනින්නේ නැහැ. නොඑක් නීති රීතියක් තියෙනවා, ගහන්නත් බෑ, බනින්නත් බෑ. නමුත් අපේ අම්මලා තාත්තලා මේ නීති එච්චර බලන්නේ නැහැ. ඒ ළමයිට කොහොම හරි දඬුවම් දීලා උනන්දු කරවල පිටපස්සෙන් ඉඳලා අපේ ළමයි වාක් ඉදිරියට යනවා. ඒ නිසාම බලන්න නාසා ආයතනයේ ඉහළම විද්‍යාඥයන් ශ්‍රී ලාංකික කෙනෙක්. ප්‍රංශ සම්මානය ගත්තා ලංකාවේ විද්‍යාඥයෙක්. ඒ නිසා මේ දූල පුතාලා හොඳට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙන අය. ඒ දක්ෂතාවය ඔබට එන්නේ කොහොමද? එකාසිකින් ඔබ මේ ඉපදෙලා තියෙන ඉතාම පින්වන්ත භූමියක ඉපදෙලා තියෙනවා. ලෝකේ තියෙන වාසනාවන්තම පින්වන්තම භූමියේ තමයි ඔබ ඉපදෙලා ඉන්නේ. ඒ වගේම ලෝකේ තියෙන ලස්සනම වටිනාම භාෂාව තමයි ඔබ කතා කරන්නේ. ඔබ සිංහල භාෂාවට කටහුරු වුණොත් ඔබට පස්සේ කාලේ ඕනම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. අමාරුනේ. ඕනම භාෂාවක් ඉගෙනගෙන ස්වභාෂිකයෙක් වගේ නේටිව් ස්පීකර් කෙනෙක් වගේ ඔබට කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔය ඉපදුනේ මේ තෙරුවන තියෙන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වැඩ සිටින රටකයි ආශිර්වාදය සිංහලයට විතරක් නෙවෙයි මේ භූමිය ඉපදිච්ච හැම කෙනාටම මේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා ඒ වාසනාවන්ත බව ලැබපු ඔබ ඒ தත්ත්වයේ ඉහළට ගෙන යන තමයි ඔබට මේ පන්සල තියෙන්නේ. මේ පන්සලෙන් ඔබ ඉගෙන ගන්න දේ, පන්සලෙන් ඔබ ලබා ගන්න මේ ආශිර්වාදය ඔබේ ජීවිත කාලයටම ලෝකේ කොහේ ගියත් ඔබට ඉදිරියටම යන්නට මේක ආශිර්වාදයක් වෙනවා. ඔබ කොහේ ගියත් ඔබ ස්වාමින් වහන්සේට ගරු කරන, බුදුහාඳුරන ගරු කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දැන් අපි ලෝකේ රටවල්ට ගියාම අපි දකිනවා. සමහර රටවල්ට ගියාම, ගුවන් තොටු වලට ගියාම, ඇතැම් ලෝකේ ප්‍රධාන ආයතනයකට ගියාම ශ්‍රී ලංකාවෙන් ගිහපු අය ඉන්නවා. එයා දුවලෙනවා, ඇවිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේ මොකද්ද කරන්න ඕන කියලා කියනවා. එයා අඳුරන්නේ නැතුව වගේ ඉන්නේ නැහැ. එයා ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කාම, ශ්‍රී ලාංකික කෙනෙක් දැක්කාම හොඳට උදව් කරනවා. එතකොට ඔබ මේ පන්සලෙන් ලබාගත්තු ඒ ආවාසය, ඒ ආශිර්වාදය ඔබ ලෝකේ කොහේ ගියත් ඔබට ඒක තියෙන්නට ඕන. ඔබ ලෝකේ ඉහළම රටවලට යන්නට ඕන. ඉහළම ආයතන වල වැඩ කරන්න ඕන. මනුස්ස ලෝක විතරක් නෙවෙයි, මේ පෘථිවි විතරක් නෙවෙයි. ඔබ වෙනත් ග්‍රහ ලෝක වලට යන්නට ඔබ පරිශ්‍රණ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. අඟහරු ලෝකෙට යවන රාත්‍රී කාලයේ කරවලේදී කැමරාවක් තියෙනවා. ඒ කැමරා අදෝරක්ත කිරණ තියෙන කැමරාවක්. ඒ කැමරා නිෂ්පාදනය කරන ලංකාවේ කෙනෙක්. කරවලේ ෆොටෝ ගන්න පුළුවන්. ඒ නිසා අඟහරු ලෝකෙට ආපු කැමරාක් නැතිව අපේ අය. ඒ නිසා ඔබට හැකියාව හුඟක් තියෙනවා. සමහර රටවලට ගිහපු ලංකාවේ විද්‍යාඥයෝ ඉන්නවා. අනිද්දාට හිතන්නවත් බැරි දේවල් එයා නිෂ්පාදනය කළ ලෝකෙට ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබ කොහේ හිටියත් ඔබ ඉතාම දක්ෂව මහන්සියෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒකට ඔබට ජීවිත කාලෙම තියෙන ආශිර්වාදය තමයි මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ආශිර්වාදය. එතකොට අන්නේ ආශිර්වාදය ලබාගෙන දෙන මුළු බුදුදහම කියන්නේ මොකද්ද? සබ්බ පාපස්සකරණං
අකුසල් කරන්න එපා. ඇයි අකුසල් කරන්න එපා කිව්වේ? පව් කරන්න එපා කිව්වේ? පව් කරොත් අපට ඉගෙන ගන්න බැරි වෙනවා. හොඳ යාළුවෝ නැති වෙනවා. හොඳ වැඩිහිටියන්ගේ අවවාද නැති වෙනවා අපි අකුසල් කරොත්. කුසලං සුපසම්මදා කුසල කරනකොට මොකද වෙන්නේ? අපට හොඳ යාළුවෝ ලැබෙනවා. හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. හොඳට නිරෝගී වෙනවා. ඒ වගේම හොඳ කල්යාණ මිත්‍රයන් Tamanට ලැබෙනවා. කුසල කරනකොට. අනිත් දේ තමයි විශේෂ මානසංශයක් ලැබෙනවා. ඔබ අහලා ගාතාවක් අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛම් බල. මොකද්ද මේ කියන්නේ? ඔබ වන්දිනකොට ස්වාමීන් වහන්සේලා කියන ගාතාව. නිච්ඡං වද්ධාපජායිනෝ නිතර වැඩිහිටියන් වදින අභිවාදනයෙන් යුක්ත කෙනාට ආයුෂය වර්ණය සැපේ බලය ලැබෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලීතිය කුඩා කුමාරයෙක් යා දවස් 7න් මරණයටපත් වෙන හිටියේ. මේ දවස් 7න් මරණයටපත් වෙන හිටි ළමයා ගැන බුදුහාමර දැනගෙන මේ ළමයා වෙනුවෙන් ස්වාමින් වහන්සේලා කියමනාවක් වැඩලා මේ දරුවා මැදි කරගෙන දවස් 7ක් පිළිත් කිව්වා. පිළිත් කියවල මේ දරුවාට ආශිර්වාද වෙන්න ස්වාමින් වහන්සේලාට වැඳෙව්වා. ඒ ආශිර්වාදය ලැබිලා අර ලොකු අපලයක් තිබෙච්ච එකක් නැති වෙලා මේ දවස් 7න් මේ යන්න හිටිය දරුවා කොච්චර කාල ජීවත් වුණාද? පස්සේ කාලේ අවුරුදු 120ක් ජීවත් වුණා ආයු වඩන කුමාරයෙක් කියලා. ඒ නිසා තමන් වැඩිහිටියෙක් දැක්කහම තමන්ගේ අම්මා තාත්තට වඳින්න ඕන හොඳට. තමන්ගේ අයියට අක්කට උනත් වඳින්න ඕන. ඒකෙන් තමන්ට නිරෝගී බව ලැබෙනවා, දිගාසිරි ලැබෙනවා. ඒක ලොකු පින්කමක්. ඊළඟ කාරණය තමයි තමන්ට ලොකු ආශිර්වාදයක් ලැබෙනවා මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. මේ ත්‍රිවිධ රත්නයේ සරණ ලැබෙන විදියට ඔබ පාසල් ඇරෙනකොට කියන ගාථා ටිකක් තියෙනවා. මතකයි නේද? ඉස්කෝලේ ඇරෙනකොට කියන ගාථා දන්නවද? මොකද ගාථා? යෝ ආද සම්පවරෝ මනුජේසු සක්ඛ්‍ය මුනි භගවා කත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ගේ තං සෝගතං සරණත් මොපේමි. මේ ගාථා වලට කියන්නේ මොන ගාථා කියලාද? ඔව් බොහොම හොඳයි. චත්තමානක ගාථා. මේ චත්තමානක ගාථා වලින් කවුරු ගැනද කියවෙන්නේ? චත්තමානක කුමාරට කියපු ගාථා මේ ගාථා වලින් කවුරු ගැනද කියවෙන්නේ? පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. මේ දැන් අපි මුලින් කියපු ගාථාවෙන් කවුරු ගැනද කියන්නේ? කවුරු ගැනද කියන්නේ? බුදුහාමුදුර ගැන. බොහොම හොඳයි පුතා. ඉතාම හොඳයි. මේ පුංචිම පුතා තමයි නිවැරදි උත්තරේ දුන්නේ. බුදුහාමුදුර ගැන කියන්නේ බුදු ගුණයි කියන්නේ. යෝවද සම්පවරෝ මනුජේසු මිනිසයන් අතරින් කතා කරන්න උන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨ නම් අන්නේ ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේට උන්වහන්සේ මන් සරණ යමි කියන එකයි පළවෙනි ගාථාවෙන් කියන්නේ. දෙවෙනි ගාථාව මොකද්ද? රාග විරාග මානේජ මාසෝකං ධම්මම සංඛාත මප්පාටි කෝලං මදෝරමි මං පාගෝණං සෝදිපත්තං ධම්මමි මං සරණත් මොපේමි. දෙවෙනි ගාථාවෙන් කියන කවුරු පිළිම? ධර්මය ගැන බොහොම හොඳයි. ධර්ම රත්නය ගැන මේ අසංකත වූ රාග විරාග දුරු කරන, රාගය දුරු කළ විරාගී බව ඇති කරන, මෝහය දුරු කරන මේ අසංකත වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි කියන එකයි දෙවෙනි ගාථාවෙන් කියන්නේ. තුන්වෙනි ගාථාව කොහොමද පටන් ගන්නෙ? යත්තච දින්න මහප්පල මාහෝ චතෝ සුචේසෝ
පුරිස යෝගේසු අට්ඨජ පුංගල ධම්ම දාසාතේ සංගමි මං සාර නත්ත මුතේමි. සංඝරත්නයනේ ඔබ බොහොම හොඳයි. තෙරුවනේ ගුණයන් මේකෙන් කියන්නේ. පුතා හරියටම කිව්වා. ඔන්න බලන්න. එතකොට ඇයි මේ ගාථා තුනක් මෙහෙම කියන්නේ? ඇයි පාසල් ඇරෙනකොටම මේ ගාථා තුන කියන්නේ? ඈ? ඔක්දා ආශිර්වාද වෙනනේ. ආරක්ෂක ගාථා විදිහට ඇයි මොකකින් ආරක්ෂා වෙන්නද? කරදර වලින් විශේෂයෙන් අර චත්තමානවකයට මේ ගාථා කිව්වේ ඇයි? බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ළමේ එදාම මරණයට පත් වෙන ඉන්න කෙනෙක්. ඒ ළමයා බේර ගන්නත් පුළුවන් කමක් තිබුණේ නැහැ. බුදුහාමුදුරන්ටවත් බැරුණේ දරුවා බේර ගන්න. ඒ නිසා බුදුහාමුදුර මොකද කළේ? බුදුහාමුදුර කලේ මේ දරුවට මේ ගාථා තුන ඉගෙනුවා. උගන්වල මේ ගාථා තුනක් කිය චත්තමානවකේ කැලේමදී යනකොට මොකද උනේ? සොරොන්ට අහුවෙලා සොරොන්ගෙන් ජීවිතක්ෂයටපත් වුණා. පත්‍ච්ච ගමම මේ ළමයා මොකද කළේ? උනේ මෙයා දිව්‍ය පුත්‍රයෙක් ඉපදුණා. තාම මරණය තමන්ගේ ශරීරයේ කැලේ මැද මෙයා දෙවි කෙනෙක් වශයෙන් දිව්‍ය තේජස් මවාගෙන බුදුහාඳුර ඉදිරියට ආවා. ඇවිල්ලා මොකද කිව්වේ? බුදුහාරම මේ කවුද කියලා. මෙයා මොකද කියන්නේ? මෙයා කියනවා මම දැන් ටිකකට ඉස්සෙල්ලා ගාථාය ගැන්නුවේ. ඒ ළමයා තමයි මම කියන්නේ. දැන් මනුස්ස ලෝකයෙන් චුත වුණාට මෙයා දැන් ඒ පිනෙන් අර ශ්‍රද්ධාව හිත පිටුවාගෙන දෙවි කෙනෙක් වශයෙන් දැන් මේ ඉදිරියට ආවා. අදත් ඒ චත්තමානක දිව්‍ය පුත්‍රයා දිවි ලෝකේ ඉන්න මේ ගාථා තුන අහපු නිසා. අන්නේ නිසා අපි හැමදාම ගෙදරින් පිට වෙනකොටත් මේ ගාථා තුන කිය තමයි පිට වෙන්න ඕන ගෙදරින්. උදේට යද්දී ගෙදරදී අම්මට තාත්තට වැඳලා අම්මා තාත්තා නැත්නම් එයාගේ පින්තූර වලට වැඳලා ආච්චි සියක් තියෙනවා එයාටත් වැඳලා පොත් බෑග් එක ගත්ත ගමන් මොකද කියන්න ඕන? යෝවාද සම්පාවරෝ මනෝජේසු සංඛ්‍ය මුනි භගවා කතකින්චෝ පාරගතෝ බල විරිය සමන්ගේ සංසෝග සංසාර නත්ත මොපේමි. අපට ලස්සනට කටහඬක් ලැබුණේ මොකටද? මෙන්න මේ වගේ ගාථා ලස්සනට කියන්න. දෙවෙනි ගාථාත් කියමු බලන්න. රාග විරාග මානේජ මාසෝකං ධම්මම සංඛාත මප්පාටේ කෝලං මදෝරමි මං පාගෝ නං සෝවිභන්තං ධම්මමි මං සරණත්ත මොපේමි. තුන්වෙනි කතාව කොහමද? යත්තච දින්න මහප්පල මාහෝ චතුසු සුචිසෝ පුරිස යෝගේසු අට්ඨච පුංගල ධම්ම දාස සංගමි මං සරණත්ත මොපේමි. එහෙනම් දැන් අපි හැමදාම ඉස්කෝලේ යනකොටත් මේක කියන්න ඕන, ගිහිල්ලා එනකොටත් මේක කියන්න ඕන. මේක කියන්න අපේ හිත හුඟා පිරිසිදු වෙනවා, හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. අපි දැන් අද කතා කළේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගැන. මෙතන ඉඳන් අපි ධර්මයේ තියෙන ප්‍රධාන කරුණු සංඛ්‍යාත්මකව අපි කියනවා. හොඳ කල්පනාවෙන් අහගන්න. මුලදී අපි කිව්වේ තුන් සරණ මොකක්ද කියලා අපි කිව්වා. තුන් සරණ මොනවද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඊළඟට අපි කිව්වා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා මොනවද කියලා. මොනවද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා? දාන, සීල, භාවනා.
ඊළඟට අපි කිව්වා පස්පව් මොනවද කියලා. පස්පව් වලින් වැළකීම මොනවද? ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් පානයෙන් වැළකීම. ඊට පස්සේ අපි කිව්වා මුළු බුද්ධ වචනයම කෙටියෙන් එකම ගාථාවකින්. මොකද ගාථාව? සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. ඔන්න ඊළඟට තවත් අනුපිළිවෙලින් කියන කාරණා ටිකක් තියෙනවා. ඔන්න ඔබේ දක්ෂතාවය බලන වෙලාව. දැන් මේ මෑණිවරුන්ටත් හොඳ අවධානයෙන් ඉන්න පුළුවන්. ටිකෙන් ටික පින වැඩි වෙන ක්‍රමය බුදුහාමුදුරෝ දේශනා කළා. පින්කම් වලින් සාමාන්‍යයෙන් අපට මුලින්ම පටන් ගන්න පුළුවන් පින්කම මොකද්ද? මුල්ම පින්කම තමයි කුඩා සතෙකුට කූඹියෙකුට හරි බත් කැටයක් හරි දාන එක. තිරසංගත සතෙකුට කෑම ටිකක් දෙන එක. කෑම අපි භාජනේ හොදනකොට ඉඳුල් ටික විසි කරනකොට උනා කනේ මේ ටික කූඹියට ලැබේවා කියලා විසි කරන්න. ඒකත් පිනක්. තිරසංගත සතෙකුට දෙන දානේ අනිසංසාත් බව 100ක් හේතු වෙනවා කියලා කිව්වා. ඒක පළවෙනි පින්කම. ඊට වඩා අනිසංසදායී කාටද? දුස්සීල හරි මිනිස්සෙකුට දෙන එක අනිසංසය ඊට වඩා වැඩි. ඊටත් වඩා අනිසංසදායී සිල්වත් මිනිස්සෙකුට දෙන දානය. දැන් ඔන්න කීපයක් කියෝ. දැන් මෙහෙම යනවා 10ක් විතර යනවායි. පළවෙනිම පින්කම මොකද්ද? සතෙකුට කෑමක් දෙන එක පින්කම. ඊට වඩා අනිසංසදායී දුස්සීල හරි මිනිස්සෙකුට දානයක් දෙන එක. ඊටත් වඩා අනිසංසදායී සිල්වන්ත මිනිස්සෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී යම් කෙනෙක් වෙනත් ආගමක හරි හිත දිනු කරපු ධාන අභිඥා ලැබු කෙනෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියපු කෙනෙකුට දෙන දානය. දැන් මොන ආයි බලන්න. පළවෙනි දානය මොකද්ද? සත්‍යයට දෙන දානය. දෙවෙනි දානය දුස්සීල මිනිසියෙකුට. තුන්වෙනි දානය සිල්වන්ත කෙනෙකුට. හතරවෙනි දානය වෙනත් ආගමක හරි ඉන්න හිත දියුණු කරපු කෙනෙකුට දෙන දානය. ඊළඟ දානය තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී මොකද්ද? සෝවාන් මාර්ගස්ත කෙනාට දෙන දානය. සෝවාන් මාර්ගින කෙනාට දානය. ඊටත් වඩා අනිසංසදායී සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනාට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී අනාගාමි මාර්ගයේ ඉන්න කෙනාට දානය. ඊටත් වඩා අනිසංසදායී අනාගාමි ඵලස්ථයාට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී අනාගාමි අරහන්ත රහත් මාර්ගයේ ඉන්න කෙනාට දානය. ඊටත් වඩා අනිසංසදායී රහත් ඵලයටපත් වෙච්ච කෙනාට දෙන දානය. දැන් මොන ආයෙන්න බලන්න අපස්සට මුලින් නම් කියන්න බලන්න. සත්‍යයට දෙන දානය, දුස්සීල මිනිසියෙකුට දෙන දානය, සිල්වන්ත මිනිසියෙකුට දෙන දානය, වෙනත් ආගමක හෝ හිත දියුණු කරපු කෙනෙකුට දෙන දානය, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙකුට දෙන දානය, ඊළඟට සෝවාන් මාර්ගයේ ඉන්න කෙනාට දෙන දානය බොහොම හොඳයි. ඊළඟට සෝවාන් ඵලය, ඊළඟට සකදාගාමි මාර්ගය, ඊළඟට සකදාගාමි ඵලය. කවුරුත් අහගන්න. ඊට පස්සේ අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහන්ත මාර්ගය, ඊළඟට අරහන්ත ඵලය, ඊළඟට ඊටත් වඩා අනිසංසදායී පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දානය. ඊටත් වඩා අනිසංසදායී මහා සංඝරත්නයට දෙන දානය. හරිද? ආයි පාරක් කියමු බලන්න මුලින්ද. ඔන්න දැන් දක්ෂය මතකින් කියන්න. දක්ෂයෝ කවුද කියලා දැන් මොන බලාගන්න පුළුවන්. හුඟක් කතා කරලා දක්ෂයෝ වෙන්නේ නැහැ. ඇඟපතෙන් ලොකු උනාට දක්ෂයෝ වෙන්නේ නැහැ. ඔන්න දැන් පිළිවෙලෙන් කියන කෙනාට තමයි දක්ෂය වෙන්නේ. සත්‍යයට දෙන දානය,
දුස්සීල මිනිසියෙකුට දෙන දාණය, සිල්වත් මිනිසියෙකුට දෙන දාණය, සිත දියුණු කරපු කෙනෙකුට දෙන දාණය, තෙරුවන් සරණ ගිය කෙනෙකුට දෙන දාණය, සෝවාන් මාර්ගස්ථයාට සෝවාන් ඵලස්ථයා, සකදාගාමි මාර්ගස්ථ, සකදාගාමි ඵලස්ථ, අනාගාමි මාර්ගස්ථ, අනාගාමි ඵලස්ථ, අරහන්ත මාර්ගස්ථ, අරහන්ත ඵලස්ථ රහතන් වහන්සේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ ඊටතර අනිසස්දායි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානය. ඒ පෞද්ගලික දාන වලින් ඉහළම දානය. ඊටතර අනිසස්දායි මහා සංඝරත්නය වෙනුවෙන් දෙන සංඝසතු දානය. ඊටතර අනිසස්දායි සංඝරත්නය වෙනුවෙන් ආවාසයක් පූජා කිරීම, කුටියක් පූජා කිරීම. නැත්තම් බුදුමැදුරක් පූජා කිරීම. දැන් මේ අයත් බුදු ගෙට එහෙම උළු එහෙම ඇද්දනේ නේද? ඒක ලොකු පින්කමක්. Taman ඒකට සහයෝගය දැක්වුවා. ඊටත් වඩා අනිසංසදායි මොකද්ද? බුදුමැදුරක් කරනකොටත් වඩා අනිසංසදායි යම් කෙනෙක් පංචශීලය රකින්නවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම ආදී මෙන්න මේ පහෙන් වැළකීලා හොඳට පංචශීලය රකින්නවා නම් අර ඔක්කොමට වඩා අනිසංසදායි. ඊටත් වඩා අනිසංසදායි යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවනම්. දැන් මුලින් කිව්වේ තෙරුවන් සරණ ගියම කෙනෙකුට දෙන දාණය. දැන් කියන්නේ මොකද්ද? තමන්ම තෙරුවන් සරණ යනවා. කොහොමද තෙරුවන් සරණ ගියා කියලා බලාගන්නේ? ඔව් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා කියලා අපි කොහොමද බලාගන්නේ? දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියවට විතරක් ඒක වෙන්නේ නැහැ. දැන් සමහර ගායකයොත් එහෙම කියනවනේ නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා ගායකයොත් කියනෝනේ. එහෙම කිව්වට තෙරුවන් සරණ ගියා වෙන්නේ නැහැ. කොහොමද තෙරුවන් සරණ ගියා කියලා බලාගන්නේ? ඔව් එයාට ජීවිතේ ලොකු අනතුරක් වුණොත් එයාට මතක් වෙන්නේ මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ මෙන් එහා සරණක් එයාට නැහැ. ඒ වගේම එයාට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ කවුරු පිළිබඳවද? ඔව් බුදුහාමුදුරු ගැන, ධර්මය ගැන, සංඝයා ගැන. මෙන්න මේක තියෙනවා නම් යම් කෙනෙක් දුගතිගාමි වෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟ සඳහන් කරනවා තෙරුවන් සරණ යාමටත් වඩා අනිසංසදායි මොකද්ද? අසුරු සනක් ගහන මොහොතක් මෛත්‍රී භාවනාව වැඩිම. මෛත්‍රී භාවනාව වැඩිම දැන් දාණයෙන් පටන් ගත්ත සීලය දැන් භාවනාව සමත භාවනාව. අන්න ඒ මෛත්‍රී භාවනාවට වඩා අනිසංසදායි මොකද්ද? ඔව් ඊටාම සුළු මොහොතක් අනිත්‍ය සංඥාව වැඩිම. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, නැත්නම් රූප වේදනා සංඥා සංඛාර ආදී ස්කන්ධ පංචක අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යතාවය බැලීම ඉහළම කුසලයේ විදියට දැක්වුවා. දැන් ඔන්න ආයෙ අපි මුලින්ම කියමු බලන්න මේ ටික. කොහොමද? මුල්ම පින්කම මොකද්ද? තිරිසංගත සතෙකුට දෙන දාණය, දුස්සීල මිනිසියෙකුට දෙන දාණය, සිල්වන්ත මිනිසියෙකුට දෙන දාණය, හිත දියුණු කරපු කෙනෙකුට දෙන දාණය, තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය, සෝවාන් මාර්ගස්ථයා, සෝවාන් ඵලස්ථ කෙනා, සකදාගාමි මාර්ගස්ථ, සකදාගාමි ඵලස්ථ, අනාගාමි මාර්ගස්ථ, අනාගාමි ඵලස්ථ, අරහන්ත මාර්ගස්ථ, අරහන්ත ඵලස්ථ, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සංඝ සතු දානය, සංඝාවාසයක් පූජා කිරීම, පන්සිල් රැකීම, බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම, ඊළඟට මෛත්‍රී වැඩිම, සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වැඩිම, ඊළඟට අනිත්‍ය සංඥාව වැඩිම. හැමදේම අනිත්‍යයි, හැමදේම පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. දැන් මේක ඉන්නේ මොන සූත්‍රයේද? මේක සඳහන් වෙන්නේ වේලාම කියන සූත්‍රයෙන්. මොකක්ද සූත්‍රය? වේලාම සූත්‍රය තමයි මේ විස්තරය එන්නේ. අර මුලින් සත්තුන්ට දන් දීම ගැන ওই දක්ෂින විභංග කියලා සූත්‍රයක් තියෙනවා. මේ දක්ෂින විභංග සූත්‍රවල සඳහන් වෙනවා. දැන් මොන අපි දැන් ලොකු පාඩමක් කළේ. එතකොට දැන් මේ දෝල පුතාලා පින්කම් කරන අතුරින් දන් දෙනවා වගේම හොඳට පංචශීල රකින්නට ඕන.
ඒක ලොකු කුසලයක්. ඒක කරනකොට තමන්ගේ හුඟාකට සාර්ථක වෙනවා. හොඳට ඉදිරියට යන්න පුළුවන් අධ්‍යාපනයෙන් එහෙම. ඊළඟට දවසට විනාඩි 2ක් හරි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමද පටන් ගන්නෙ? මගේ නිවසේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. මේ දෙවුන්දර ප්‍රාදේශ සභාවේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. මේ මාතර දිස්ත්‍රික්කයේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. දකුණු පළාතේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඊළඟට ශ්‍රී ලංකාවේ සිටින හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඊළඟට මේ මහද්වීපයේ මොකද්ද මහද්වීපේ අපි ඉන්න? ආසියා මහද්වීපේ හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඊළඟට මේ පෘථිවියේ ඉන්න මේ අපි ඉන්න ප්ලැනට් එක ලෝකය මොකද්ද? පෘථිවිය නේද? පෘථිවියේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඊගාවට ඔව් බොහොම හොඳයි. මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මේ ගැලැක්සි මේ මන්දාකිනේ ඉන්න අපි ඉන්න ගැලැක්සිය මොකද්ද? අපි ඉන්නේ මිල්කි වේ කියන. මිල්කි වේ කියන ගැලැක්සිය තමයි අපි ඉන්නේ. ගැලැක්සියේ මිලියන ගණනක් ලෝකේ තියෙනවා. මේ ගැලැක්සියේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඊළඟට මේ විශ්වයේ ඉන්න හැමදෙනාම මේ යුනිවර්ස් එකේ ඉන්න හැමදෙනාම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා දවසට විනාඩි 2ක් වඩන්න. මේ මුළු ලෝකයේම ඉන්න සමස්ත ලෝකෙම ඉන්න සත්වයන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ඒකට ලස්සන කවියකුත් කියමුකෝ බලන්න. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් දැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි ඊළඟට අපේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්නවා. දැන් ඔන්න දහම් පාසලේ පාඩම් වලින් භාගයක්ම දැන් අපි ඉගෙනගෙන තමයි නැගිටින්නේ මෙතන. හරියට අවධානයෙන් හිටිය දෝල පුතාලට විභාග වලින් භාගයක්ම මේ කියපු කරුණු වලින් පාස් වෙන්න පුළුවන් දැන්. අවධානය නොහිටපු අයට කරන්න දෙයක් නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නිවන සඳහා හේතු වන කරුණු 37ක් දැක්වෙනවා. මොනවද 37? 37 තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, සතර සතිපට්ඨානය, සතර ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර ඍද්ධිපාද ඡන්ද චිත්ත විරිය විමර්ශන. සතර සම්‍යක් ප්‍රධාන වීරිය නූපං අයහපත අකුසල නූපදීම, උපං අකුසලයේ දුරු කිරීම, නූපන් කුසල ඇති කිරීම, උපන් කුසල දිනු කිරීම. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර සතිපට්ඨානය මොනවද? කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොනවද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය. ඊට පස්සේ පංච බල. අරෝම බල වෙනවා. අර කාරණාම සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. ඊපස් සත්ත බොජ්ජංග. මොන සත්ත බොජ්ජංග ටිකක් අපි කටපාඩම් කරමු බලන්නද? මොන සත්ත බොජ්ජංග කියන්නේ? සති සම්බොජ්ජංග,
ධම්මවිජය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග. සද්ධා, විරිය, සද්ධා නෑ, සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඒවට කියන්නේ සත්බොජ්ජංග. මොනවද? සත්බොජ්ජංග මොනවද? හත සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. අය කියමු බලන්න. සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ග. කරුණාටක් තියෙන මොනවද? ඒ ටික නම් ලේසි නේද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අය කියමු බලන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊළඟට අභිධර්ම විස්තර කරනකොට සතර පරමාර්ථය ගැන විස්තර කරනවා. මොනවද සතර පරමාර්ථ කියලා කියන්නේ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. සිත් කීයද? සිත් 89කට බෙදෙනවා. සිතිවිලි චෛතසික 50 චෛතසික 52යි. ඊට පස්සේ රූප කීයද? රූප 28යි, නිවන 1යි. සිත් 89යි, ඊට පස්සේ චෛතසික 52යි, රූප 28යි, නිවන 1යි. ඊළඟට පටිච්චසමුප්පාදයේ අංග 12 මතකින් කියනවා. පටිච්චසමුප්පාදයේ අංග ටික මොනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. 12 තියෙයි කියලා හරි මතක තියාගන්නේ. පස්සේ පාඩේ පාඩම් කරගන්න. ඒකට දැන් අද අපි ඔන්න දහම් පාස්වල පොතේ භාගයක් විතර දැන් මොනවද කළා? ඊයන් කාරණේ තමයි පළවෙනි ධර්ම සංගායනාව සිදු වුණේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා කොච්චර කාලයකට පස්සේද? මාස 3කට පස්සේ. කවුද ඒකේ ගිහි දායකත්වයේ දැක්ුවේ? අජාසත් රජතුමා. හාමුදුරුවන්ගෙන් ප්‍රධානත්වයේ ගත්තේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. රහතන් වහන්සේලා කී නමක් සහභාගී වුණාද? 509යි. දෙවෙනි සංගායනාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් කොච්චර කාලයකට පස්සේද? වසර 100කට පස්සේ. රජතුමා කවුද අනුග්‍රහ දැක්කපු? කාලාශෝක රජතුමා. ඒකේ ප්‍රධානත්වයේ දක්වපු හාමුදුරුවෝ කවුද? යස හාමුදුරුවෝ නේද? දෙවෙනි ධර්ම සංගායනාවේ කී නමක් හාමුදුරුවෝ සහභාගී වුණාද? 80 නමක් සහභාගී වුණා. තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කීයකට පස්සේද? වසර 236කට පස්සේ. ස්වාමීන් වහන්සේලා කොච්චර සහභාගී වුණාද? 1000ක් සහභාගී වුණා. අනුග්‍රහ දක්වපු රජතුමා කවුද? ධර්මාශෝක රජතුමා. මූලිකත්වයේ ගත්තු හාමුදුරුවෝ කවුද? මොග්ගලී බුදුසිස්ස මහරහතන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් ඇති වෙච්ච ප්‍රතිඵල මොනවද? විහෙර විහාරස්ථාන 84000ක් ඉදිකලා, ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා, ශාසනය පිරිසිදු කළා. ශ්‍රී ලංකාවටත් ඔව් අභිධර්ම පිටකය ඇතුළු ත්‍රිපිටකය සම්පූර්ණ වුණා. බොහොම හොඳයි. එතකොට තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ. එතකොට
බුදුදහම ශ්‍රී ලංකාවට ලැබුණේ බුද්ධ වර්ෂ කීයේද? 236 දී. 236 දී ලැබුණු බුදුදහම ශ්‍රී ලංකාවට ග්‍රන්ථාරූඪ කලේ බුද්ධ වර්ෂ කීයේද? ග්‍රන්ථාරූඪ කලේ බුද්ධ වර්ෂ 440 දී. කොයි රජතුමාගේ කාලේදද? වලගම්බා රජතුමාගේ කාලේ බුද්ධ වර්ෂ 440 දී. අද ලෝකයේ බෞද්ධයන් ගත්තොතින් ලෝකයේ ප්‍රධාන සංකේත දෙකක් තියෙනවා. එකක් තමයි බෞද්ධ කොඩිය, අනිත් එක වෙසක් කියන වචනය. වෙසක් දේ කියලා තමයි වෙසක් දවස් සමරන ලෝකෙමයි. ඒ සමරනකොට බෞද්ධ කොඩියත් වෙසක් කියන වචනයත් මේ දෙකම ලෝකෙට ගියේ කොහෙන්ද? ශ්‍රී ලංකාවෙන් ගියේ. බෞද්ධ කොඩිය ලෝකෙම බෞද්ධයන් පිළිගන්න බෞද්ධ කොඩිය නිර්මාණය කළේ කවුද? ශ්‍රී ලංකාවේදීෝ. ඊළඟට වෙසක් දෙකේ වෙසක් කියන පදය සිංහල භාෂාවෙන් ලෝකෙට ගිය පදය. ඒ විතරක් නෙවෙයි ලෝකේ තියෙන ත්‍රිපිටක බුද්ධ ධර්මය සංරක්ෂණය කළා ලෝකයට දායාද කළේ කවුද? ශ්‍රී ලාංකිකයන්. ඒ නිසා ලෝකේ ඉන්න බෞද්ධයන් අතරින් ශ්‍රී ලාංකික බෞද්ධයන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. අපේ අතීතයේ හිටිය අම්මලා තාත්තලා තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම පින්වන්ත දරුවා ශාසනයට පූජා කළා, මේ ශාසනය චිරස්ථායී කළා, මේ ශාසනය රැකගෙන යන උදව් කළා. ඒ නිසා මේ දුවල පුතාලටත් ලොකු වගකීමක් තියෙනවා. ඔබ ශාසනය වෙනුවෙන් ලොකු කාර්යභාරයක් දරන්න ඕන. ඔබ ගිහිව හිටියත් ඒ දේ කරන්න ඕන. පුළුවන් අය කවදා හරි දවසක පැවිදි වෙලා මේ ශාසනය නගා සිටවන්න, මේ ශාසනයට තමන්ගේ දායකත්වය දක්වන්න ඕන කියන හැඟීමක් තමන්ගේ හිතේ ඇති කරගන්න. තමන්ට බැරි වුණත් තමන්ගේ දරුවෙක් අනාගතේ මේ ශාසනයට පූජා කරන්න ඕන කියන හැඟීම හැම කෙනෙක්ගේම හිතේ තියෙන්න ඕන. ඒ නිසා ලෝකෙ කොහේ ගියත් දැන් ස්වාමීන් වහන්සේලාට වාග් ගරු කරන කාලයක් බුදුදහම වර්තමාන ලෝකේ වේගයෙන්ම පැතිරෙන ආගම බවට පත් වෙලා තියෙනවා. ඇයි ලෝකේ ඕනම කෙනෙකුට සාමකාමීව තමන් රකින ආගම රැකගෙන වුණත් මේ බුදුදහමේ තියෙන දේවල් පිළිපදින්න පුළුවන්. මෛත්‍රී භාවනාව, පංචශීලය, සතිපට්ඨානය ඕනෑම කෙනෙකුට ලෝකේ ප්‍රායෝගිකව කළා තමන්ගේ මානසික සුවය දිනු කරගන්න පුළුවන්. ඒ නිසා කිසිදු ආගම් ભેදයක් නැතුව අද ලෝකයේ අය පංචශීලය ආරක්ෂා කරනවා, මෛත්‍රී භාවනාව වඩනවා, සතිපට්ඨානය පුහුණු කරනවා. ඒ නිසා මානසික සුවය සඳහා පීඩනය අඩු කරන්න අද ලෝකෙම අය මේ ටික කරනවා. ඉතින් මේ ධහම ලෝකෙට ලැබුණේ ශ්‍රී ලංකාවෙන්. ශ්‍රී ලංකාවේ හැටියට අපි මේ ධහම රැකගෙන අපිත් පිළිපැදලා ලෝකෙට මේ ධහම දායාද කරන්න හැමදෙනෙක්ම අධිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, නැවත වතාවක් අපි අර සම්පපාවස්ස ගාථාවක් කියලා චත්තමානෝක ගාථා ටිකක් කියලා අපි ඊට පස්සේ සිළු සත්වෝ සුවපත් වෙත්වා කියන ගාථාවක් කියලා අවසන් කරමු. හොඳයි. සම්පපාවස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං කේසං බුද්ධාන ශාසනං යෝවද සම්පාවරෝ මනෝජේසෝ සංඛ්‍ය මුනි භාග වාකාත කිංචෝ පාරගතෝ බල විරිය සමන්ගේ සංසෝග සංසාරනත් මොති රාග විරාග මානේජ මාසෝකං ධම්මම සංඛාත මප්පාටිකුල මදෝරමි මං පාගුණං සෝවිබන්තං ධම්මමි මං සාර
නත්තමෝපේමි යත්තච දින්න මහත් ඵලම චතුසු සුචේසෝ පුරිස යෝගේසු අත්තච පුංගල ධම්ම දාසාතේ සංගමි මංසා නත්තමෝපේමි දුක්ඛං පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්දේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි